එහෙනම් අපි හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා. ආයුබෝවන් සර්. හොඳයි. අපි මේ වෙනකොට අයනික බන්ධන ගැන අවබෝධයක් අරගෙන තියෙනවා. අයනික බන්ධන හැදින්නේ ධනායන සහ ඍණායන අතර. එතකොට අයනික බන්ධන හැදෙන ආකාරය අපි රූපමය වශයෙන් නිරූපණය කළා, පැහැදිලි කළා, ඒ සියල්ලම කරලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඉස්සෙල්ලම අයනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියන දේ ගැන. ඒක හරි ලේසි. හේතුව අපි අයනික බන්ධන ඉගෙනගෙන ඉවර නිසා අයනික සංයෝග ගැන පැහැදිලි කිරීම පහසුයි. එහෙනම් දරුවනි ඉස්සෙල්ලම ලියාගන්න මාතෘකාව අද දවසේ ඉස්සෙල්ලම අපි සාකච්ඡා කරමු අයනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා. ලියන මාතෘකාව අයනික සංයෝග. අයනික සංයෝග. අයනික සංයෝග. හරි. එතකොට අපි මේ වෙනකොට දන්නවා ඉලෙක්ට්‍රෝන පිට කළොත් හැදෙන්නේ ධන අයන. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් හැදෙන්නේ ඍණ අයන. මෙන්න මේ ධන අයනයි ඍණ අයනයි අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණයෙන් බැඳිලා ඇති වෙන බන්ධන වලට අපි කිව්වා අයනික බන්ධන කියලා. අන්නේ බන්ධන වලට අපි කියනවා අයනික බන්ධන කියලා. මෙන්න මේ අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝග වලට අපි කියනවා අයනික සංයෝගයක් කියලා. හරි පහසුයි. හරි? ඉලෙක්ට්‍රෝන පිට කරාම හැදෙනවා ධන අයන. ඒ ඉලෙක්ට්‍රෝන ගත්තම හැදෙනවා ඍණ අයන. ධන අයනයි ඍණ අයනයි අතර ඇති වෙනවා අයනික බන්ධන. ඒ අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝග වලට අපි කියනවා අයනික සංයෝග කියලා. ඒක හරි පහසුයි. උදාහරණයක් විදිහට අපි ගන්නවා අපේ ගුරුතුම අයනික සංයෝගයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. නේද? සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ අයනික බන්ධන වලින් බැඳිලා. එහෙනම් මේක අයනික සංයෝගයක්. අපි තව එකක් ගමු. මැග්නීසියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයක්. මම ගිය සතියේ වල පැහැදිලි කරලා දුන්නා යම් සංයෝගයක් ලැබුණාම ඒක අයනිකද නැද්ද කියලා හොයාගන්න විදිය පැහැදිලි කරලා දුන්නා. හරි? ලියන්න. ධන අයන හා ඍණ අයන අතර ඇතිවන ධන අයන හා ඍණ අයන අතර ඇතිවන ධන අයන හා ඍණ අයන අතර ඇතිවන අයනික බන්ධන වලින් බැඳී ධන අයන සහ ඍණ අයන අතර ඇතිවන අයනික බන්ධන වලින් බැඳී සාධන සංයෝග ධන අයන සහ ඍණ අයන අතර ඇතිවන අයනික බන්ධන වලින් බැඳී සාධන සංයෝග අයනික සංයෝග ලෙස හැඳින්වේ. අයනික සංයෝග ලෙස හැඳින්වේ. අයනික සංයෝග ලෙස හැඳින්වේ. හරි? එතකොට මේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ධන අයනයයි ක්ලෝරින් ඍණ අයනයයි අයනික බන්ධනයෙන් බැඳිලා හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගය. මැග්නීසියම් ධන දෙකේ අයනයකුයි ක්ලෝරින් ඍණ අයන දෙකකුයි බැඳිලා හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ධනයේ අයන දෙකයි ඔක්සිජන් ඍණ දෙකේ අයනයයි අයනික බන්ධන වලින් බැඳිලා හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ්. ලියා ගන්න උදාහරණ
උදාහරණ මේ තියෙන්නේ අයනික සංයෝග වලට උදාහරණ. හරි? ඔබට කියන්නේ සොයි කීප වාක්‍ය කොට ආයි කියන්න. සොයි ඉස්සෙල්ල කීප වාක්‍ය කොට ආයි කියන්න. ධනායන හා ඍණායන අතර ඇතිවන අයනික බන්ධන වලින් බැඳී සාදන සංයෝග අයනික සංයෝග ලෙස හැඳින්වේ. ධනායන හා ඍණායන අතර ඇතිවන අයනික බන්ධන වලින් බැඳී සාදන සංයෝග අයනික සංයෝග ලෙස හැඳින්වේ. උදාහරණ මෙන්න මේ හරි එතකොට ලියගත්ත නේද? හරි හරි එතකොට එහෙනම් මට කියන්න ටක් ගාලා මට කියන්න අයනික සංයෝග ඇති වෙන්නේ කවුරු අතරද? ධනායන සහ ඍණායන අතර. රයිට්. මට කියන්න දැන් උගන්ලා තියෙන්නේ මම ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන නියත උෂ්ණත්වය මොකක්ද අපි කියන්නේ? ද්‍රවාංගය. ද්‍රවයක් වායුවක් බවට පත් වෙන නියත උෂ්ණත්වය කියන්නේ? තාපාංගය. දරුවනේ මේ අයනික සංයෝගවල ලක්ෂණයක් තමයි ද්‍රවාංකය ඉහළයි. ඒ වගේම තාපාංකයක් ඉහළයි. පැහැදිලිද? අයනික සංයෝගය හැදෙන්නේ ධනායනයි ඍණායන වලින්. ඒ වගේම මේ හැදෙන මේ අයනික සංයෝග ඝනයක් ද්‍රවයක් කරන්නත් ද්‍රවයක් වායුවක් කරන්නත් වෙන වචනකින් කිව්වොත් ද්‍රවාංකය හා තාපාංකය ඉහළයි. ඒක අයනික සංයෝග වල තියෙන ලක්ෂණයක්. එතකොට අපි දන්නවා ලුණු කියන්නේ අයනික සංයෝගයක්. ලුණු කියන්නේ අයනික සංයෝගයක්. මට කියන්න ලුණු කැටය කියන්නේ අයනික සංයෝගයේ මොන අවස්ථාවකද? ඝන අවස්ථාව. හරි. දැන් ලුණු කැටයක් කියන්නේ අයනික සංයෝගී ඝන අවස්ථාව. හරි. very good. ඒක හරි. දැන් මට කියන්න මේ ලුණු කැටය තුලින් විදුලිය ගමන් කරනවද නැද්ද? ලුණු කැටයේ තුලින් විදුලිය ගමන් කරනවද නැද්ද? නැහැ. නැහැ. ගමන් කරනවා. ගමන් කරනවා. අද බැටරි කෑල්ලක් අරගෙන හරි බැටරි කෑල්ලක් කොහොම අරගෙන වීර්ඝෝෂයක් අරගෙන ධනාන ඍණාත්මය මෙතනින් බල්බයක් හයි කරලා මෙතනින් කොහොම අරගෙන බල්බේ කොහොම කඩ ගන්නවා. බල්බේ පත් වෙනවද නැද්ද? පත් වෙනවා. මෙතනින් පරිවර්තය කඩන්න. කඩලා මෙතන ලුණු කැටයක් තියෙනවා. බල්බේ දැල් වෙනවද නැද්ද? දැල්වෙනවා. ඒ කියන්නේ අයනික සංයෝගයක් තමයි ලුණු කියන්නේ. හැබැයි අයනික සංයෝගයක ඝන අවස්ථාවේදී විදුලිය සංනයනය කරන්නේ නැහැ. පැහැදිලිද? අයනික සංයෝගයක් ඝන අවස්ථාවේදී විදුලිය සංනයනය කරන්නේ නැහැ. හොඳයි. අපි මේ ලුණු කැටය වතුරේ දිය කරනවා. ජලයේ දිය කරනවා. දැම්මම ලැබෙන්නේ අයනික සංයෝගයේ මොන අවස්ථාවද? ද්‍රව අවස්ථාව. ජලීය ද්‍රවණය. very good. අයනික සංයෝගයේ ජලීය ද්‍රාවණයක්. very good. අයනික සංයෝගයේ ජලීය ද්‍රාවණයක්. දැම්මම මේ වයර් දෙක කොහොම ගලවලා හරි මේ වයර් දෙක ගලවලා මේ ලුණු ද්‍රාවණයට මේ වයර් දෙක දානවා. බල්බේ දැල්වෙනවද නැද්ද? දැල්වෙනවා. ඒ කියන්නේ අයනික සංයෝගයේ ඝන අවස්ථාවේ
විදුලිය සන්නයනය කරේ නැහැ. හැබැයි අයනික සංයෝගයේ ජලීය ද්‍රාවණය තුලින් විදුලිය සන්නයනය වෙනවා. පැහැදිලිද? 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 ඔව් සර්. මේ අයනික සංයෝගයේ ඝනය අපි රත් කරනවා. රත් කරලා ද්‍රාවණයක් වඩපත් කරනවා. ඒ ද්‍රාවණයට මොකක්ද අපි කියන්නේ? විලීන ද්‍රාවණය. විලීන ද්‍රාවණය. අන්න හරි. විලීන ද්‍රාවණය. මේ විලීන ද්‍රාවණය මෙතනින් තිබ්බොත් එන බලවේගපත් වෙනවද නැද්ද? පත්තු වෙනවා. පත් වෙනවා. ඒ කියන්නේ අයනික සංයෝගයක විලීන ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වෙනවා. හරිද? දැන් අවස්ථා තුනක් මම කිව්වා. අයනික සංයෝගයේ ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරන්නේ නැහැ. අයනික සංයෝගයේ ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය කරනවා. අයනික සංයෝගයේ විලීන ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය කරනවා. හරි? දැන් මට කියන්න මේ ලුණු ගැන හිතලා මට උත්තරයක් දෙන්න. අයනික සංයෝග ජලයේ දිය වෙනවද නැද්ද? දිය වෙනවා. දිය වෙනවා. හැබැයි මෙහෙමයි. අපි එකට පොඩි වචනයක් දාගන්නවා බොහෝ අයනික සංයෝග ජලයේ දිය වෙනවා. බොහෝ අයනික සංයෝග ජලයේ දිය වෙනවා. ඒ වගේම මතක තියාගන්න අයනික සංයෝග මේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී පවතින්නේ ඝන ස්පටික රූපී දැලිසක් විදිහට. තව ටුට්ටකින් මම පැහැදිලි කරලා දෙනවා දැලිසක් කියන්නේ මොකක්ද කියලා. රායනික සංයෝග මේ බලන්න ඝන අවස්ථාවේ පවතින්නේ මෙන්න මේ වගේ ස්පටික රූපී දැලිසක් විදිහට. පැහැදිලිද? එහෙනම් දැන් මට උත්තර දෙන්න. අයනික සංයෝග ඇති වෙන්නේ කවුරු අතරද? ධනායන ඍණායන. ධනායන හා ඍණායන අතර. ද්‍රවාංක හා තාපාංක ඉහළයිද පහළයිද? ඉහළයි. ඉහළයි. ඝන අවස්ථාවේ විදුලිය සන්නයනය කරනවද? නැහැ. නැහැ. ජලීය ද්‍රාවණ විදුලිය සන්නයනය කරනවද? ඔව්. ඝනයක් රත් කරලා ද්‍රවයක් කරනම අයනික සංයෝගයේ ඝනයක් රත් කරලා ද්‍රව කරනම එයාට කියන්නේ විලීන ද්‍රාවණයක්. විලීන ද්‍රාවණ විදුලිය සන්නයනය කරනවද නැද්ද? කරනවා. සන්නයනය කරනවා. බොහෝ අයනික සංයෝග ජලයේ දිය වෙනවද නැද්ද? දිය වෙනවා. දිය වෙනවා. අයනික සංයෝග කාම උෂ්ණත්වයේ පවතින්නේ කොයි විදිහටද? ඝන ස්පටික රූපී දැලිසක් විදිහට. ඝන ස්පටික රූපී මෙන්න මේ වගේ දැලිසක් විදිහට. right. ලියන්න පුතා මාතෘකාව අයනික සංයෝගවල ලක්ෂණ. අයනික සංයෝගවල ලක්ෂණ. අයනික සංයෝගවල ලක්ෂණ. රෝමිලකම් දාලා ලියන්න එක පළවෙනි එක. අයනික සංයෝගවල ලක්ෂණ රෝමිලකම් දාලා ලියන්න එක පළවෙනි එක. ධන හා ඍණ අයන වලින් සමන්විත වේ. 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 දෙක ඉහළ ද්‍රවාංකයක් හා තාපාංකයක් ඇත. ඉහළ ද්‍රවාංකයක් හා තාපාංකයක් ඇත. ඉහළ ද්‍රවාංකයක් හා තාපාංකයක් ඇත. ඉහළ ද්‍රවාංකයක් හා තාපාංකයක් ඇත.
තුන ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොවේ. 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 හතර ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රාවණ තුලින් ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රාවණ තුලින් ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වේ. ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වේ. ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වේ. ඒ කියන්නේ අයනික සංයෝගයේ ඝනයක් ජලයේ දිය කරාම ලැබෙන්නේ ජලීය ද්‍රාවණයක්. අයනික සංයෝගය රත් කරලා ඝනය රත් කරලා ද්‍රවයක් කරාම ලැබෙන්නේ විලීන ද්‍රාවණයක්. එතකොට මේ ජලීය ද්‍රාවණයි විලීන ද්‍රාවණයි තුලින් විදුලිය සන්නයනය කරනවා. පස්වෙනි එක බොහෝ අයනික සංයෝග ජලයේ දිය වේ. බොහෝ අයනික සංයෝග ජලයේ දිය වේ. බොහෝ අයනික සංයෝග ජලයේ දිය වේ. හරි. අපි ලක්ෂණ පහක් ලිව්වා. 6 වෙනි එක. මං කියන වේගෙ වැඩිද? නෑ නේද? හරි. 6 වෙනි එක කාමර උෂ්ණත්වයේදී බොහෝමයක් අයනික සංයෝග කාමර උෂ්ණත්වයේදී බොහෝමයක් අයනික සංයෝග ඝන ස්ඵටික රූපී දැලිසක් ලෙස පවතී. 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 හොඳයි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා බලන්න. මොකක්ද ඔය තියෙන්නේ? ඔය තියෙන්නේ මොකක්ද? අයනික දැලිසක්. අන්න හරි. ඔය තියෙන්නේ අයනික දැලිසක්.
පේනවද බලන්න? දැන් ඔතන පොඩ බලන්න. කොළ පාට අහකට කොළ පාටින් දාලා තියෙන්නේ බෝල රවුන්ඩ් දාලා තියෙන්නේ ධනායන. රතු පාටින් දාලා තියෙන්නේ ඍණායන. එතකොට අයනික සංයෝගයක් දරුවනේ හැදිලා තියෙන්නේ ධන අයන වටේ ඍණායන ඍණායන වටේ ධන අයන පිහිටන විදිහට තමයි අයනික සංයෝගයක් හැදිලා තියෙන්නේ. පැහැදිලිද? ත්‍රොය කොළ පාට රවුම් වලින් දාලා තියෙන්නේ ධනායන කියලා හිතන්නකෝ. රතු පාට වලින් දාලා තියෙන්නේ ඍණායන. ඒතර බලන්න ධනායන වටේ තියෙනවා ඍණායන. ඍණායන වටේ තියෙනවා ධනායන. ඒතර මෙන්න මේ ධනායනයි ඍණායනයි අතර පවතිනවා ආකර්ෂණ බල. ඒ ආකර්ෂණ බල ඇති වෙලා මේ අයන ක්‍රමවත්ව සකස් වෙලා නිර්මාණය වෙච්ච ව්‍යුහයක් විදිහට තමයි අයනික සංයෝග පවතින්නේ. අන්න ඒ ව්‍යුහයට අපි කියනවා අයනික දැලිසක්. අයනික දැලිසක් කියනවා. එහෙම නැතුව එක සෝඩියම් ධනායනයකුයි එක ක්ලෝරයිඩ් අයනයකුයි බැඳිලා අයනික සංයෝග පවතින්නේ නැහැ. හරි? හැම වෙලේම අයනික සංයෝගයක් තියෙන දෙවලක්. දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් එක සෝඩියම් ධනායනයක් වටේ ක්ලෝරින් ඍණායන තියෙනවා 6ක්. එක ක්ලෝරින් ඍණායනයක් වටේ තියෙනවා සෝඩියම් ධනායන 6ක්. ඊට පස්සේ මේ ධනායනයි ඍණායනයි අතර ආකර්ෂණ බලය ඇති වෙලා ඒක ක්‍රමවත්ව සකස් වෙලා තමයි අයනික දැලිසක් නිර්මාණය වෙන්නේ. ඒතර මතක තියාගන්න ඕන කාරණේ මේකයි. අයනික සංයෝග පවතින්නේ අයනික දැලිසක් ආකාරයට. එක සෝඩි එක ධනායනයකුයි එක ක්ලෝරින් එක ඍණායනයකුයි බැඳිලා එහෙම හැදෙන එකක් නෙවෙයි තියෙන්නේ. ධනායන වටේ ඍණායනයි ඍණායන වටේ ධනායනයි සම්බන්ධ වෙලා ආකර්ෂණ බන්ධන වලින් බැඳිලා අයනික බන්ධන වලින් බැඳිලා ක්‍රමවත්ව සකස් වෙච්ච නිශ්චිත ස්පටික දැලිසක් විදිහට තමයි අයනික සංයෝග පවතින්නේ. ඒකට දක්වන්නේ අපි කියනවා අයනික දැලිසක්. අයනික දැලිසක් කියලා. හරි? ලියන්න මාතෘකාව අයනික දැලිස. අයනික දැලිස. අයනික දැලිස. මම කිව්ව දේ පැහැදිලිද? ධාතු උදාහරණයක් ගමුකෝ. මෙන්න සෝඩියම් ධනායනය. මෙන්න ක්ලෝරින් ඍණායනය. මේ සෝඩියම් ධනායනයයි මේ ක්ලෝරින් ඍණායනයයි මෙහෙම බැඳිලා ස්වභාවයේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙහෙම නෙමෙයි තියෙන්නේ. මේ දෙන්න අතර තමයි බන්ධනය හැදෙන්නේ. හැබැයි තනි සෝඩියම් ධනායනයකුයි තනි ක්ලෝරයිඩ් අයනයකුයි නෙමෙයි මෙතන තියෙන්නේ. සෝඩියම් ධනායන වටේ ක්ලෝරින් ඍණායන තියෙනවා. ක්ලෝරින් ඍණායන වටේ සෝඩියම් ධනායන තියෙනවා. ඊට පස්සේ ඒ සෝඩියම් ධනායනයි ඒ ක්ලෝරින් ඍණායනයි අයනික බන්ධන වලින් බැඳිලා මෙන්න මේ වගේ ඝන ස්පටිකයක් හැදෙනවා. මේකට අපි කියනවා අයනික දැලිසක් කියලා. හරි? ක්ලියර්? අයනික දැලිසක් අයනික දැලිස කියලා මාතෘකාව ලියන්න. එයාට ලියන්න ධන අයන වටා ඍණායන ධන අයන වටා ඍණායන ඍණ අයන වටා ධන අයන ධන අයන වටා ඍණායන ඍණ අයන වටා ධන අයන ධන අයන වටා ඍණායන ඍණායන වටා ධන අයන පිහිටන පරිදි පිහිටමින් ධනායන වටා ඍණායන ඍණායන වටා ධනායන
පිහිටමින් ධනායන හා ඍණායන අතර ධනායන හා ඍණායන අතර ධනායන හා ඍණායන අතර ආකර්ෂණ බල ඇති වී අයන ක්‍රමවත්ව සැකසී නිර්මාණය වූ නිශ්චිත ස්පටික දැලිස අයනික දැලිසක් ලෙස හැඳින්වේ. අයනික දැලිසක් ලෙස හැඳින්වේ. අයනික දැලිසක් ලෙස හැඳින්වේ. අයනික සංයෝග සකස් වී ඇත්තේ මෙවැනි ත්‍රිමාන දැලිසක් ආකාරයටයි. හරි right එතකොට දැන් ඔන්න ඔයාලට පැහැදිලි අයනික සංයෝගයක් පිළිටන්නේ කියන්නේ අයනික සංයෝගයක් තියෙන්නේ තනි ධනායනයකුයි තනි ඍණායනයකුයි බැඳිලා නෙමෙයි. ධනායන වටේ ඍණායනයි ඒ ඍණායන වටේ ධනායනයි බැඳිලා අයන ක්‍රමවත්ව සකස් වෙලා මෙන්න මේ වගේ ත්‍රිමාන දැලිසක් ආකාරයෙන් තමයි හැම වෙලෙම අයනික සංයෝග පවතින්නේ. මේකට දරුවනේ අපි කියනවා අයනික දැලිසක් කියලා. උදාහරණයක් හැටියට මම පැහැදිලි කරන්න යනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස. මේ බලන්න. සමහර කම්පියාදිකේ පුට්ටක් අපැහැදිලි වෙන්න පුළුවන්. මම එහෙම වුණොත් ස්ක්‍රීන් එක දෙන්නම් ඔයාලට බලදින්න. මේ බලන්න. ඒකේ මෙහෙමයි. මෙන්න මෙතන තියෙනවා සෝඩියම් ධනායනයක්. හරි? ඒ සෝඩියම් ධනායනයේ වටේ මේ බලන්න. මෙතන තියෙනවා ක්ලෝරින් විනායනයක්. හරි? මෙතන මේ බලන්න. මේ සෝඩියම් ධනායනයේ වටේ ක්ලෝරින් විනායනයක් තියෙනවා. ආයෙ මෙතන තියෙනවා ක්ලෝරින් විනායනයක්. හරි? ආයෙ මෙහෙන් තියෙනවා ක්ලෝරින් විනායනයක්. අපි හොයන්නට මේ පැත්තට තියෙන ක්ලෝරින් විනායනය. ඒ විදිහට එක සෝඩියම් ධනායනයක් වටේ ක්ලෝරින් විනායන 6ක් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් දැලිසේ. අයනික දැලිසේ. එක සෝඩියම් ධනායනයක් වටේ ක්ලෝරින් විනායන 6ක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි? ඒ වගේම එක ක්ලෝරින් විනායනයක් වටේ සෝඩියම් ධනායන 6ක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි? මෙතන තියෙනවා සෝඩියම් ධනායනයක්. මේකත් ගන්නකො. මෙතන තියෙනවා සෝඩියම් ධනායනයක්. මෙහෙන් තියෙනවා සෝඩියම් ධනායනයක්. එතකොට මෙන්න මේ විදිහට එක ක්ලෝරින් විනායනයක් වටේ සෝඩියම් ධනායන තියෙනවා 6ක්.
එතකොට මේ ධනායනයි ඍණායනයි අතර අයනික බන්ධන වලින් බැඳිලා ලස්සනට මෙහෙම දැලිසක් ආකාරයෙන් නිර්මාණය වෙනවා. මේකට අපි කියනවා සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස කියලා. අයනික දැලිස. තේරුණාද නැද්ද? තේරුණාද? පැහැදිලි නේද? හරි. ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස ඇතිවන ආකාරය පහදන්න. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස ඇතිවන ආකාරය පහදන්න. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස ඇතිවන ආකාරය පහදන්න. හරි. එතකොට මම කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස ඇති වෙන්නේ මොන අයන අතරද පිළි? ධනසාරි නායනතර සෝඩියම් ධනායනයි ක්ලෝරින් ක්ලෝරින් ඍණායනයි. එක සෝඩියම් ධනායනයක් වටේ ක්ලෝරින් ඍණායන කීයක් තියෙනවද? 6ක්. එක ක්ලෝරින් ඍණායනයක් වටේ සෝඩියම් ධනායන කීයක් තියෙනවද? 6ක්. ඊට පස්සේ ඒ සෝඩියම් ධනායනයි ඒ ක්ලෝරින් ඍණායනයි විශාල සංඛ්‍යාවක් ජාලයක් විදිහට සකස් වෙලා හැදෙනවා. මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස. මේක කීපවතාවක් විභාගට ආවා. ඒ හින්දා බලා ගන්න ඕන, කියන්නේ පැහැදිලිව තේරුම් ගන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. ඒතර අයනික සංයෝග ස්වභාවය අපිට හමුවන්නේ ත්‍රිමාන ස්පටික දැලිසක් විදියට. ඒක අපි හඳුන්වනවා අයනික දැලිසක් කියලා. හරි? ලියන්න උදාහරණයක් ගාලා සෑම සෝඩියම් ධනායනයක් වටාම ක්ලෝරින් ඍණායන නැත්නම් ක්ලෝරයිඩ් අයන මේව කියන්නේ ක්ලෝරින් ඍණායන ක්ලෝරයිඩ් අයන 6ක් පිහිටන පරිදි සෑම සෝඩියම් ධනායනයක් වටාම ක්ලෝරින් ඍණායන 6ක් පිහිටන පරිදි සෑම ක්ලෝරින් ඍණායනයක් වටාම සෝඩියම් ධනායන 6ක් පිහිටන පරිදි සෑම සෝඩියම් ධනායනයක් වටාම ක්ලෝරින් ඍණායන 6ක් පිහිටන පරිදි සෑම ක්ලෝරින් ඍණායනයක් වටාම සෝඩියම් ධනායන 6ක් පිහිටන පරිදි සෝඩියම් ධනායන හා ක්ලෝරින් ඍණායන විශාල සංඛ්‍යාවක් ජාලයක් ලෙස සකස් වී
ජාලයක් ලෙස සකස් වී සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස සෑදී. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස සෑදී. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස සෑදී. හරි. දැන් පුතාවල පේනවා නේද? මෙන්න මේක අපි අඳ ගන්න ඕනේ. මේකේ මේ කොළ පාට ඩොට් දාලා තියෙන තැන් වල සෝඩියම් ධන අයන දාන්න. රතු පාට ඩොට් දාලා තියෙන තැන් වල ක්ලෝරින් ඍණ අයන දාන්න. දාලා මේක ටක් කරලා අඳ ගන්නකො. මම බෝඩ් එක ගන්නේ එච්චර පැහැදිලි නෑ. මේක හොඳට පැහැදිලි. මේක හොඳට පැහැදිලි. මේ තියෙන විතර සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිසක්. මම කියන එක පැහැදිලිද ඔයාලට? මේකේ කොළ පාට ඩොට්ස් තියෙන තැන් වලට රවුම් ගහලා සෝඩියම් ධන කියලා දාන්න. මේ සෝඩියම් ධන කියලා දාන්න. මේ රතු පාට ඩොට්ස් තියෙන තැන් වලට ක්ලෝරයිඩ් ධන දාන්න. දාලා සම්පූර්ණ කරන්න. තේරුණාද? ඔව් සර්. හරි සම්පූර්ණ කරන්නකෝ. හරි නෑ කමන්න කොළ පාට ඩොට්ස් තියෙන තැන් වල සෝඩියම් ධන දාන්න. සෝඩියම් කියලා දාන්න බෑ. සෝඩියම් ධන කියලා දාන්න ඕන. ක්ලෝරින් රතු පාට තියෙන තැන් වල ක්ලෝරින් ඍණ දාන්න ඕන. ඒතරක හරියටම අපි ස්පටිකයේ දැලිසේ කොටසක් නේ අරන් තියෙන්නේ. අපි හරියටම නිරූපණය කරොත් එක සෝඩියම් ධන අයනයක් වටේ ක්ලෝරින් ඍණ අයන හයක් තියෙනවා. දැන් උතර පෙන්නන්න බෑ. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙන මේ සෝඩියම් ධන අයනට ක්ලෝරින් ඍණ අයන 1යි 2යි 3යි තියෙන්නේ. ඉතිරි තුන තියෙන්නේ මේ පැත්තට. මේ පැත්තට 1යි 2යි 3යි. මේ පැත්තේ කොටස අපි අයින් කළා තියෙන. ඒකයි මේ ක්ලෝරින් ඍණ අයන අඩු මේ පැත්තට.
හරිද පුතා? ඉවරද? නෑ සර්. ඉච්චරම හිතන්න එපා. ඉච්චරම හිතන්න එපා. ලොකුවට හිතන්න එපා. ඔය වගේ ගණක මොනතර ඇදලා තියෙනවල නේද? ඒ ගණකයක් ඇදලා ගණකේ විවිධ පැති වලින් හරියටම ඡේදනය කරා නම් හරි. හරි. තාමස් කෙනෙක් ඉන්න මට අහුතුන නේද? ඈ රයිට් ඉවරද පුතා? හරි නේද දැන්? ඔයාලා නිදිද නෑ නේද? ස්ක්‍රීන් එකක් දාගෙන බෝඩ් එක දාගෙන තියන් නිදිද දැන් කට්ටිය? නෑ. ඈ නේ. මොනවද 10 10 කියන්නේ නේද? 10 කියන්නේ ඉඳගෙන වෙලාවක් නෙවෙයි. ඉවරද පුතා දැන් මම ඉවර වෙන්න ඕනේ.
ඔව් සර්. තව අඳිනා ඉන්නවද? නෑනේ. right. එතකොට ඔය අපි මෙච්චරලා කතා කරේ සමහර මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වින්‍යාසයක් අරගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සමහර මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හරි? ඒ ගැන තමයි අපි මෙච්චර වෙලාවක් සාකච්ඡා කරේ. හොඳයි. දැන් මේවා ආපහු දැන් පාඩම කරද්දිම පාඩම් කරගන්න මේවා සාමාන්‍යයෙන් විභාගයේ නිතර අහන දේවල්. පදාර්ථයේ වෙනස් වීම පාඩම, රසායනික බන්ධන පාඩම, ඊළඟට මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය, සාන්ද්‍රණය, මෙන්න මේවා රසායන විද්‍යාවේ ලකුණු 33ක් ඔබට ලබා ගන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒ ලකුණු 33 ඇතුලේ බොහෝ විට අහන දේවල් තමයි මේ තියෙන්නේ. හරි? ඉතින් අපිට සෑහෙන වැඩ කොටසක් කරන්න තියෙනවා. දැන් ඔයාලා පාඩම් කරන්න ගත්තාම හිතනවා ඇති අයියෝ. ඉච්චර පාඩම් කරන්න නෑ නේද? පොඩ්ඩයිනේ තියෙන්නේ නේද? ඕක පුළුවන් හෙට බලන්න. ඔය ටික හෙට බලන්න පුළුවන්. අයියෝ පොඩ්ඩයිනේ තියෙන්නේ. පුඩි බෙල් ගිහලා අටුට්ට තියෙන්නේ. එහෙම හිතෙනවා. ඒ හිතන එක සාධාරණයි. ඒක මොකද ඉගෙනීම කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක් නෙවෙයි අස්වාභාවික ක්‍රියාවලියක්. එද ඉගෙනීමට හැබැයි තියෙන්නේ. දැන් මේ වෙලාවේ නම් ඒ අස්වාභාවික ක්‍රියාවලියට ගිහිල්ලා තියෙනවා. හරිද? ශරීර වර්ධනාව වගේ ඉගෙනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි කරන්න ඕන දෙයක්. ආයාසයෙන් කරන්න ඕන දෙයක්. නේද? ඒක උනන්දු ඇති වෙන්න ඕන. සමහර අය ඉන්න වාසනාව තියෙන්න ඕනේ කියලා. වාසනාව තියෙන්න ඕනේ. වාසනාව 125යි නම් උනන්දුව 175ක් හදාගත්තා නම් 100%යි. වාසනාව 50ක් තියෙන කෙනාට උනන්දුව 150ක් ආපම හරියි. ඒකයි වෙන්නේ. නේද? අපිට තියෙන්න ඕනේ ටාගට් එකක්. මම මෙන්න මේ කාලෙදි මේක අවසන් කරනවා කියන්නේ. අහලා තියෙනවනේ. ඔලිම්පික් තරගයට ගිය ඩෙරික් මීටර 400 දුවන ධාවනපතේ ජයග්‍රහණය කරමින් ඉන්නකොට ධාවනපතේ ඇදලා යනවා. තමන්ගේ රටට පදක්කමක් ගේන්නගේ ක්‍රීඩකයා අවසාන මොහොතේ අවසාන මීටර 100 දී ධාවනපතේ ඇදලා යනවා. හරි? හැබැයි ඔහු ධාවනපතේ ඇදවැටුණට එක කකුලේ මීටර 400 තරගය අවසන් කරනවා. අදත් ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රේක්ෂකයෝ 65000ක් 70000ක් උපහාර දක්වනවා ඒ ක්‍රීඩකයාට. ඇයි? තමන්ගේ අදිෂ්ඨානය, තමන්ගේ ටාගට් එක, තමන්ගේ ඉලක්කයට එයා ගියා. ඔව් කර්මානන්දත් හරි. කර්මානන්ද හැමේම දන්නේ මම ඩෙරික් කෙනෙක් කිව්වේ. කර්මානන්ද ඔලිම්පික් මේ මැරතන් නේද? ඔව්. නේද? එයාත් එහෙමයි. ඒතර අපිට මේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්න ඕනේ. මේ අනුගානේ සුද්ධ ජීවියෙක්වත් නොවිච්ච වෛරස් එකකට ඔබේ අනාගතය වෙනස් කරන්න තීරණය දෙන්න එපා. වෙනස් කරන්න ඉඩ දෙන්න එපා. අපි එසේ මෙසේ ජනතාවක් නෙමෙයි නේද? අපි මේව නිකන් ඔය අභාග්‍ය සම්පන්න විදිහට මෙහෙම වෙලා හිටියට මේ රටේ මිනිස්සු නේද? ලෝකේ පළවෙනි ගුවන් යානය හදපු මිනිස්සු. ලෝකේ පළවෙනි අකුණු සන්නායකය හදපු මිනිස්සු. ලෝකේ පළවෙනිම යකඩ නිස්සාරණය කරපු මිනිස්සු. ඒ ඥාන වලින් තමයි ඔබලා හැදෙන්නේ. නේ? ඒ ඥාන වලින් තමයි ඔබලා හැදිලා තියෙන්නේ. ඒ ලේ වලින් තමයි ඔබලා හැදිලා තියෙන්නේ. එහෙනම් මොකටද මේ කුටලි බව? මේ ටාගට් එකට තියෙන දෙයක් නෑ. හරි? ඒක ඉලක්කයක් හදාගෙන උඩරිම මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. නිින්දක් එන්න බෑ දැන්. නිින්දක් එන්න විදියක් නෑ. වැඩි වෙනකන් නිින්දෙන්න විදියක් නෑ. වැඩ කරන්න, උඩරිම වැඩ කරන්න. හරි? රයිට් පටන් ගමු. ලියන්න මාතෘකාව ඊළඟ එක සහ සංයුග බන්ධන. සහ සංයුග බන්ධන. සහ සංයුග බන්ධන.
අයනික බන්ධන ඉවරයි. අපි දෙවෙනි බන්ධන වර්ගයට යනවා සහ සංයුජ බන්ධන. right. මෙන්න මේ පැත්ත වැඩි. මේ වෙනකොට ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලබා ගන්න එක ක්‍රමයක් ඔයාලා ඉගෙන ඉවරයි. එක ක්‍රමයක් කිව්වට ඇත්තටම මේකේ ක්‍රම දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීම, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඔන්න ඔය ක්‍රම දෙකට පුළුවන් ස්ථායි වින්‍යාසයක් අරගන්න. ඊට අමතරව මෙන්න මෙහෙමත් පුළුවන්. ඊටදී ලක්දරුවේ කියුවා ඉලෙක්ට්‍රෝන 4 කතන්දරේ. ඒක මෙතන තමයි අදාළ වෙන්නේ. හරි? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා ඉලෙක්ට්‍රෝන පිට කිරීම හැර ස්ථායි වින්‍යාසයක් ලබා ගන්න පුළුවන් තව ක්‍රමයක් මම කියලා දෙන්න යනවා. මම මේ වැඩේට ගන්නවා හයිඩ්‍රජන් පරමාණුයි ක්ලෝරින් පරමාණුයි බලන්න. හරි? මම මේ වැඩේට ගත්තේ හයිඩ්‍රජන් පරමාණුයි ක්ලෝරින් පරමාණුයි. බලන්න. හයිඩ්‍රජන් ඉන්නේ ආවර්තිතාවන්ගේ කීවෙනි කාණ්ඩයේද? කීවෙනි ස්ථානයේද? කීවෙනි ස්ථානයේද? හරි අමාරු ප්‍රශ්නේ. හරි. පළවෙනි ස්ථානයේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? එකයි. එයාට උච්ච වායු වින්‍යාසයක් අරගන්න. එහෙම නැත්නම් ස්ථායි වින්‍යාසයක් අරගන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? එකයි. මොකද යාගේ ශක්ති මට්ටම එකයිනේ. ඒ ශක්ති මට්ටමේ උපරිම පුරවන්න පුළුවන් දෙකයි. එයාට තියෙන්නේ එකයි. එහෙනම් මෙයාට ස්ථායි වින්‍යාසයක් ගන්න, උච්ච වායු වින්‍යාසයක් ගන්න තව ඉලෙක්ට්‍රෝන එකක් එයා අරගන්න ඕනේ. එකක් ගන්න ඕනේ. right. ක්ලෝරින් ඉන්නේ කීවෙනි ස්ථානයේද? 17. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 17. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ 2 8යි 2 8යි 7යි. මෙයාට උච්ච වායු වින්‍යාසයක් ගන්න. මෙයාට ස්ථායි වින්‍යාසයක් ගන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? එකක් ඕන. right. අන්න පුතේ වැඩි. එතකොට මෙතන ඉන්නේ හයිඩ්‍රජන් පරමාණුයි ක්ලෝරින් පරමාණුයි. මෙයාට ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝනයක් ඕන. මෙයාට ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝනයක් ඕනේ. නේද? දැන් දරුවනේ මෙයාට පුළුවන්ද මෙයාට ඉලෙක්ට්‍රෝනේ පිට කරන්න? බෑ. එයා එකක් කොහෙද ඉන්නේ? එයාට එකක් කොහෙද ඉන්නේ? එහෙනම් මෙයාට පුළුවන්ද මේ හතෙන් එකක් මෙහාට දෙන්න? බැහැ. මෙයාට එකක් ඕනේ. මෙයාට එකක් ඕනේ ස්ථායි වෙන්න. එහෙනම් මේ දෙන්නගෙන් කාට හරි පුළුවන්ද ඉලෙක්ට්‍රෝන දෙක කුමාරු කරගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මේ දෙන්නා ගිවිසුමකට එනවා. මෙන්න මේක ගිවිසුම. හයිඩ්‍රජන් පරමාණුව කියනවා ක්ලෝරින් පරමාණුවට මටත් ඕන ඉලෙක්ට්‍රෝන එකයි. ඔයාලට ඕන ඉලෙක්ට්‍රෝන එකයි. ඒ වුණාට මගේ ඉලෙක්ට්‍රෝන එකක් ඔයාලට දෙන්නත් බෑ. ඔයාලගේ ඉලෙක්ට්‍රෝනයක් මට දෙන්නත් බෑ. ඒ නිසා අපි මෙහෙම වැඩක් කරනවා. මගේ ඉලෙක්ට්‍රෝනය මම දෙනවා. මෙන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය දෙනවා. බලගන්නකො. මෙන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය දෙනවා. මෙන්න දෙනවා. හැබැයි ඒ දෙන ඉලෙක්ට්‍රෝනයට මට ඔයාගේ ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ඕන. කවුද මේ ඔයා? ක්ලෝරින්. මෙන්න ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. මේ දෙන්නේ හැම වෙලේම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි කිව්වා වෙන්නේ. මේ බලන්න මෙන්න ක්ලෝරින් පරමාණුව
එයත් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. හරි. તો මේකේ ඉලෙක්ට්‍රෝන 1 2යි මේකේ ඉලෙක්ට්‍රෝන 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි මේකේ තිබුණේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තිබුණානේ. 7න් එකක් මෙන්න මෙතන දෙනවා. හරි. හැබැයි හයිඩ්‍රජන් කියනවා ඔයාගේ ඉලෙක්ට්‍රෝන මම ඉලෙක්ට්‍රෝනයක් දුන්නා ඔයත් එකක් දුන්නානේ. ඒ දෙක දැන් අපි දෙන්න හවුලේ තියාගමු. දැන් බලන්න මේ දෙක අයිති කාටද? දෙන්න. දෙන්නට. එතකොට දැන් හයිඩ්‍රජන් කීයද ඉලෙක්ට්‍රෝන? එකක්. දෙකයි. ක්ලෝරින්ගේ තිබුණා කීයද? 1 2 3 4 5 6 7යි. දැන් මේක හවුලේ තියෙන්නේ. එයාගේ 8යි. තේරුම් නැද්ද? තේරෙනවා. පැහැදිලිද නැද්ද කතා කරන්නේ? කතා කරන්නේ. පැහැදිලි නේද? එතකොට හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝනයක් දුන්නා සම්පූර්ණයෙන් දුන්නේ යොමු කරා ඒකට ක්ලෝරින් පරමාණුවත් ඉලෙක්ට්‍රෝනයක් යොමු කරා ඒ ඉලෙක්ට්‍රෝන යුගල හයිඩ්‍රජන් පරමාණුවයි ක්ලෝරින් පරමාණුවයි හවුලේ තියාගෙන ස්ථායී වින්‍යාසයක් අරගන්නවා. හරි කියලා දෙන්නම්. හරි. ඒ දෙන්න ස්ථායී වින්‍යාසයක් අරගන්නවා. මේ බලන්න ආයෙත් බලන්න. පුතා හයිඩ්‍රජන් පරමාණුවට ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? එකක්. ක්ලෝරින් වල 2යි 8යි 7යි තියෙන්නේ. මේකේ 8ක් නේ කරගන්න ඕන ස්ථායී වෙන්න නම් එහෙනම් එයා කීයක් ගන්නද? එකක්. දැන් දෙන්නටම එක එක අඩුයි. දෙන්නටම එක එක ඕන. හැබැයි එකිනෙකටවත් ඉලෙක්ට්‍රෝන පිට කරන්න බෑ. ඇයි? දෙන්නම එකක් ගන්න දෙන්නේ. ඒ නිසා හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන එකකුයි ක්ලෝරින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයකුයි අර පරමාණු දෙක අතර හවුලිය තියාගන්න. તો දෙන්නටමයි තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණුටත් අයිති ක්ලෝරින් පරමාණුටත් අයිති. දෙන්න හවුලිය තියාගන්න. හවුලිය තියාගෙන මේ දෙන්න ස්ථායි වෙනවා. දැන් මෙයාට එකයිනේ. මෙයාගේ හවුලිය දැන් තියෙනවනේ. මෙයාට තව එකයි එකක් හවුලිය තියෙනවනේ. දැන් දෙන්නම ස්ථායි වෙනවා. දැන් මට කියන්න මේ දෙන්නට වෙන් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි වෙන් වෙන්න? ආයෙත් ස්ථායි වෙලා නැතුව වෙන් වෙන්න බෑ. මොකද දෙන්න අතරේ ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තියාගෙන ඉන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන ඉන්නේ. අන්න දරුවනේ ඒ හින්දා මේ දෙන්න මොනවා වෙනවද? බැඳෙනවා. මොකෙන්ද? බන්ධනයකින්. මොන බන්ධනයෙන්ද? සහසංයුජ බන්ධනය. එහෙනම් සහසංයුජ බන්ධන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලාද ඉලෙක්ට්‍රෝන ලබාගෙනද ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙනද? හවුලේ තියනවා. හවුලේ තියාගෙන. මෙන්න මේ වගේ පරමාණු යුගල අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇති වෙන බැඳීම් වලට බන්ධන වලට අපි කියනවා සහසංයුජ බන්ධන කියලා. මේකේ ප්‍රතිඵලයක් විදිහට හැදෙනවා හයිඩ්‍රොක්ලෝරික් අණු. දෙන්නා බැඳුනාම හැදෙනවා හයිඩ්‍රොක්ලෝරික් අණු. ඔන්නෝමයි සහසංයුජ බන්ධන හැදෙන්නේ. හරි? හොඳට මතක තියාගන්න සහසංයුජ බන්ධන වලට සහභාගී වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පමණයි. ඒ වගේම මතක තියාගන්න එක පරමාණුවක් හවුල් කරේ ඉලෙක්ට්‍රෝන එකයි නම් අනිත් පරමාණුව හවුල් කරන්නේ එයාට ඉලෙක්ට්‍රෝන එකයි. එයා දෙකක් දෙන්න යන්නේ. හැම වෙලේම දෙන්න
එක සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා තමයි හවුල් කරන්නේ. හවුල් කරලා ඒ ඉලෙක්ට්‍රෝන යුගල් හවුලේ තියාගෙන බැඳෙනවා. අන්නේ බැඳෙන බැඳිල්ලට අපි කියනවා සහ සංයුජ බන්ධන කියලා. ලියන්න පුතේ සහ සංයුජ බන්ධන. මාතෘකාව සහ සංයුජ බන්ධන. ඔව් අහන්න. මේ හවුලේ තියාගන්න පුළුවන් මේ පරමාණු ගාන 2යි සූපරි. ඉන්න පොඩක් මට ඇහෙනවා මදි. අදන් අහන්න. හවුලේ තියාගන්න පුළුවන් පරමාණු ගාන උපරිම 2යි. නෑ. හවුලේ තියාගන්න පුළුවන් පරමාණු ගාන දෙක එහෙම කියන්න බෑ. අපි දැන් අදින්ම බලන්න. එහෙම කියන්න බෑ. හැම වෙලෙම මෙන්න මේක අනිවාර්යයි කියලා. එක පරමාණුවක් හවුල් කරන්නේ ඉලෙක්ට්‍රෝන එකයි නම් ඒ පරමාණුවත් එක්ක අනෙක් පරමාණුව හවුල් කරන්නේ ඉලෙක්ට්‍රෝන එකයි. සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා තමයි දෙන්න හවුල් කරන්නේ. හැබැයි ඊට පස්සේ මෙයා තව එකකින් තවයක් හවුල් කරන්න පුළුවන්. එහෙම අවස්ථා අපිට හම්බ වෙනවා. හරි? පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුල් කරන්නේ සමාන සංඛ්‍යා බැගින්. හරි? ලියන්න. අපි කලබල වෙන්න එපා. අපි ඉදිරියට සාකච්ඡා කරනවා මේ වගේ අවස්ථා 8ක් විතර. ලියන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා පිට කිරීම හැර මාතෘකාව සහ සංජ බන්ධනකින් ලිව්වද? කෞසලිව. හරි ලියන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා පිට කිරීම හැර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා පිට කිරීම හැර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන්ද ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා පිට කිරීම හැර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා පිට කිරීම හැර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන්ද ඉලෙක්ට්‍රෝන පිට කිරීම හා ලබා ගැනීම හැර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන්ද උච්ච වායු වින්‍යාසය ලබාගත හැකිය. උච්ච වායු වින්‍යාසය ලබාගත හැකිය. උච්ච වායු වින්‍යාසය ලබාගත හැකිය. උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණුවක් සහ ක්ලෝරීන් පරමාණුවක් සලකමු. උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණුවක් සහ ක්ලෝරීන් පරමාණුවක් සලකමු. දැන් පුතා මෙන්න මෙතන එක ලියාගන්න. මේ ටික අඳින්න එපා. මේ ටික ලියාගන්න. මේ ටික ලියාගන්න. මේ ටික අඳින්න එපා.
සර් අන්තිමට ලියලා තියෙන එක සුට්ටක් නැහැ. උච්ච වායු වින්‍යාසයට අඩු ඉලෙක්ට්‍රෝන ගණන. උච්ච වායු වින්‍යාසයට අඩු ඉලෙක්ට්‍රෝන ගණන කියලා කියනවා. උච්ච වායු වින්‍යාසයට අඩු ඉලෙක්ට්‍රෝන ගණන කියලා ලියලා තියෙනවා. මේක අදින්න එපා. අපි ලබන සතියේ මේක ඉවර කරන්න ඕනේ. ඉවරයි නේ? ඔව් සර්. හරි. එතකොට දැන් මේ වෙන විදිහ ආයිත් අහගන්න. හයිඩ්‍රජන් පරමාණුවට ස්ථායි වින්‍යාසයක් ගන්න ඉලෙක්ට්‍රෝන එකක් අඩුයි. ක්ලෝරින් පරමාණු ඉලෙක්ට්‍රෝන එකක් අඩුයි. දැන් මොකද කරන්නේ? හයිඩ්‍රජන් පරමාණුව සහ ක්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝන එක බැගින් සපයලා ඒ හැවෙන ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙක හවුලේ තියාගෙන ස්ථායි වින්‍යාසයක් ලබා ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හයිඩ්‍රජන් පරමාණුයි ක්ලෝරින් පරමාණුයි අතර ඇති වෙනවා බන්ධනයක්. අන්න ඒ වගේ පරමාණු යුගලක් අතර වෙන යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන යුගල් එකක් වෙන්නත් පුළුවන්, දෙකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්. හවුලේ තියාගෙන ඒ පරමාණු එකිනෙකා අතර ඇති වෙන බැඳීමට අපි කියන්නේ සහසංයුජ බන්ධන කියලා. මම මේ ඉස්සෙල්ලා අවස්ථා කීපයකම මම මේ අහන ප්‍රශ්නෙට උත්තරේ උගන්ලා තියෙනවා. මම විශේෂ නිදේශ හදපුවයක් වෙන්න බෑ උගන්ලා දෙනවා ඔයාලට. ඔයාලට ඔයාලට නෙවෙයි හදපුවයක්. පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳුනම හැදෙන්නේ මොකක්ද? මම කියනවා දැනට 3 වතාවක් විතර බලලා තියෙනවා. ඊටත් එක්ක මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන සහසංජ බන්ධන වලින් බැඳීමෙන් හැදෙන්නේ මොනවද? ඕන්න වැඩි හැදෙන්නේ මොනවද ගහන්නේ? හැදෙන්නේ ලබා ගන්න උච්ච වායු තමයි. ඒ දෙන්නා සහසංජ බන්ධනයෙන් බැඳුනම හැදෙන්නේ මොකක්ද? මූලද්‍රව්‍ය පරමාණු සහසංජ බන්ධන වලින් බැඳී සෑදෙන පරමාණු පොකුර. අන්න. පොකුර එක මතක් වුණානේ. අණු. එහෙනම් මේ හැදෙන්නේ මොකක්ද? හයිඩ්‍රොක්ලෝරික් අණු. රයිට් ලියන්න. මෙතන මෙන්න ගැටියන හයිඩ්‍රජන් පරමාණුවටත් ක්ලෝරින් පරමාණුවටත් හයිඩ්‍රජන් පරමාණුවටත් ක්ලෝරින් පරමාණුවටත් ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීමට එහෙම නැත්නම් උච්ච වායු වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන එක බැගින් අඩු නිසා
හයිඩ්‍රජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන එකක්ද ක්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝන එකක්ද හයිඩ්‍රජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන එකක්ද ක්ලෝරින් පරමාණුව ඉලෙක්ට්‍රෝන එකක්ද සපයා සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තබාගෙන ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමෙන් හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර බන්ධනයක් ඇති වී හයිඩ්‍රොක්ලෝරික් අණුව සෑදී HCl අණුව සෑදී හයිඩ්‍රොක්ලෝරික් අණුව සෑදී හරි දැන් මෙන්න මේක අදගන්න දැන් මේක අදගන්න හරිද? හරිද? ඉවරද? हाइड्रोजन परमाणु अदिන්න क्लोरीन परमाणु अदिන්න ඊට පස්සේ हाइड्रोजन परमाणु इलेक्ट्रॉन එක මේ තියෙන්නේ එයා එකක් කවුල් කරා ඒකට क्लोरीन परमाणु ඉලෙක්ට්‍රෝන එක කවුල් කරා ඒතර මේක ඉතිරි වෙන්න ඕන 1 2 3 4 5 6යි මේ දෙකයි 8යි මෙයාගේ මේ දෙකයි එච්චරයි
ඉවරද? ඔව් සර් ඉවරයි. හරි නේද? හැමෝම ඉවරයි නේද? හරි. මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් අතර මෙන්න එක පරමාණුවක් මෙන්න එක පරමාණුවක්. ඉලෙක්ට්‍රෝන සමාන සංඛ්‍යා සපයලා ඇති වෙන ඉලෙක්ට්‍රෝන යුගල හෝ යුගල පරමාණු දෙක හවුලේ තියාගෙන ඇති වෙන ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙක අතර හවුලේ තියාගෙන ඒ පරමාණු අතර ඇතිවන බැඳීම් වල බන්ධන වලට අපි කියනවා සහ සංයුජ බන්ධන කියලා. ඒතර මූලද්‍රව්‍ය පරමාණු සහ සංයුජ බන්ධන වලින් බැඳිලා හැදෙන ඒවට අපි කියනවා අණුවක් කියලා කියනවා අණුවක්. හරි? ලියන්න දරුවනේ තරුවක් දාලා පහලින් වෙනම තරුවක් දාලා ලියන්න මෙසේ පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන එම පරමාණු එකිනෙක අතර ඇතිවන බන්ධන එහෙම නැත්නම් බැඳීම් මූල මේ බලන්න ආත්මීය බලන්න එන්න මෙසේ පරමාණු යුගලක් අතර ඇතිවන මෙසේ පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන එම පරමාණු අතර ඇතිවන බැඳීම් නැත්නම් බන්ධන සහ සංයුජ බන්ධන ලෙස හැඳින්වේ. හරි? සහ සංයුජ බන්ධන ලෙස හැඳින්වේ. හරි නේද? එතකොට මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හැම පරමාණු දෙකෙන් මේ ඉලෙක්ට්‍රෝන සමාන සංඛ්‍යාව සපයලා ඒ ලැබෙච්ච ඉලෙක්ට්‍රෝන යුගල් පරමාණු දෙක හවුලේ තියාගෙන ඒ පරමාණු අතර ඇති වෙන බැඳීම් බන්ධන වලට අපි කියනවා සහ සංයුජ බන්ධන කියලා. එතකොට පරමාණු සහ සංයුජ බන්ධන වලින් බැඳුනම හැදින්නේ දරුවනේ මොනවද? අණු. එතකොට අර අයනික බන්ධන වල වගේ නෙවෙයි. සහ සංයුජ බන්ධන වල ලක්ෂණයක් තමයි එකම වර්ගයේ පරමාණු අතර සහ සංයුජ බන්ධනයෙන් බැඳෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ එකම වර්ගයේ පරමාණු අතර සහ සංයුජ බන්ධන ඇති වෙන්න පුළුවන්. හරි? එකම වර්ගයේ පරමාණු අතර සහ සංයුජ බන්ධන ඇති වුණොත් එම හැදෙන අණු වලට අපි කියන්නේ
සම පරමාණුක අණු කියලා. සම පරමාණුක අණු. සම පරමාණුක අණු. හරි? ඒ වගේම වෙනස් වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන ඇති වුණොත් එම හැදෙන අණු වලට අපි කියන්නේ විෂම පරමාණුක අණු කියලා. විෂම පරමාණුක අණු. එහෙනම් සහසංජ බන්ධන වල තියෙන විශේෂත්වය තමයි එකම වර්ගයේ පරමාණු අතර වෙනස් වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධනය වලින් බැඳිලා අණු හැදෙන්න පුළුවන්. එහෙම හැදුනොත් එම එකම වර්ගයේ පරමාණු වලින් බැඳුනොත් ඒ අණු වලට කියන්නේ සම පරමාණු කර්ම. වෙනස් වර්ගයේ පරමාණු වලින් බැඳුනොත් අපි කියනවා විෂම පරමාණු කර්ම කියලා. හරි? ලියන්න කරුවක් දාලා මෙහෙම කරුවක් දාලා මූලද්‍රව්‍ය පරමාණු සහසංජ බන්ධන වලින් බැඳී මූලද්‍රව්‍ය පරමාණු සහසංජ බන්ධන වලින් බැඳී අණුසෑදී ලියා ගන්න මේක අණු කියලා දාලා අණු දෙවර්ගයක් හැදෙනවා සම පරමාණු කණු හා විෂම පරමාණු කණු. සම පරමාණු කණු කියන්නේ එකම වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන ඇති වෙන. හරි? විෂම පරමාණු කණු කියන්නේ වෙනස් වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන ඇති වෙන. ලියන්න අණු කියලා ඉලෙවි ලියන්න. සම පරමාණු කණු කියන්නේ එකම වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන ඇති වෙන්නේ. විෂම පරමාණු කණු කියන්නේ වෙනස් වර්ගයේ වෙනස් පරමාණු අතර සහසංජ බන්ධන ඇති වෙන්නේ. ඉවරද පුතා? එතකොට හැම වෙලේම මතක තියාගන්න අණු හැදෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු සහසංජ බන්ධන වලින් බැඳිලා. එතකොට එකම වර්ගයේ පරමාණු සහසංජ බන්ධනයෙන් බැඳුනොත් දෙන්නේ සම පරමාණු කණු. වෙනස් වර්ගයේ පරමාණු සහසංජ බන්ධන වලින් බැඳුනොත් දෙන්නේ විෂම පරමාණු කණු. එහෙනම් මට පුළුවන් නම් කියන්නේ ඉස්සෙල්ලා අපි කතා කරා හයිඩ්‍රෝක්ලෝරින් අණු. ඒක සම පරමාණු කණුවක්ද විෂම පරමාණු කණුවක්ද? විෂම පරමාණු කණුව. ඔව් විෂම පරමාණු කණුව. අන්න හරි. විෂම පරමාණුක අණුව. මේක ලියාගෙන ඉන්න පුතා. නැසනේ.
සර් ලියලා තියෙන පොඩ්ඩක් කියවන්න සර් පැහැදිලි. අණු සම පරමාණුක අණු. ඒක යටින් තියෙන්නේ එකම වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන ඇති වේ. එකම වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන ඇති වේ. හරි? මෙතන තියෙන්නේ විෂම පරමාණුක අණු. වෙනස් පරමාණු අතර සහසංජ බන්ධන ඇති වේ. හරි? එකම වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන හැදුනොත් සම පරමාණු අණු. වෙනස් වර්ගයේ පරමාණු අතර සහසංජ බන්ධන හැදුනොත් විෂම පරමාණු අණු. හරි? හරිද දැන් වැඩේ? හරි සර්. හරි. ලියන මාතෘකාවක් සම පරමාණුක අණු අතර මාතෘකාවක් සම පරමාණුක අණු අතර සම පරමාණුක අණු අතර සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය. සම පරමාණුක අණු අතර සහසංජ බන්ධන සෑදෙන ආකාරය. සම පරමාණුක අණු අතර සහසංජ බන්ධන සෑදෙන ආකාරය. මෙන්න මේ කතා කරන ටිකයි ඊළඟ කතා කරනවා විෂම පරමාණුක අණු අතර සහසංජ බන්ධන හැදෙන විදිය. ඔය මාතෘකා දෙක නම් නියමයට අල්ලගන්න ඕන. එහෙම අතෑරියොත් ඔබ තිත් කතිර ලුයිස් ව්‍යුහ අඳින්න බැරි වෙනවා. අර දන්නා විභාගයේ අනිවාර්යෙන් තිත් කතිර හරි ලුයිස් ව්‍යුහයක් හරි ලුයිස් තිත් ව්‍යුහයක් හරි අඳින්න වෙනවා තමයි. එතකොට මෙන්න මේ දැන් මේ පටන් ගන්න කොටසේ ඉඳන් ඉදිරියට යන ටික හරියට අල්ල ගන්න ඕනේ නැත්නම් තිත් කතිර ව්‍යුහ අඳින්න අමාරු වෙනවා. හරි? රයිට්. මම මේ බලනවා ලියන්න මේ යටතේ පළවෙනි එක අංක එක දාන්න අංක එක හයිඩ්‍රජන් අණුව කියලා අංක එක හයිඩ්‍රජන් අණුව දැම්මට කියන්නේ නේද හයිඩ්‍රජන් අණුව කොහොමද අපි ලියන්නේ? H2 වරහන් ඇතුලේ H2 කියලා. වරහන් ඇතුලේ H2. හරි? මාතෘකාව තමයි සමපරමාණුක අණු අතර සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය. සමපරමාණුක අණු අතර සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය මාතෘකාව. සමපරමාණුක අණු අතර සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය. අපි මේක කතා කරනවා අණු තුනක් පිළිබඳව. අංක 1 දාලා ලියන්න හයිඩ්‍රජන් අණුව. එතකොට සූත්‍රය ලියන්න H2 මාතෘකාව මොකද්ද? සම පරමාණුක අණු අතර සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය. සම පරමාණුක අණු අතර සහසංයුජ බන්ධන සෑදෙන ආකාරය. ඒ කියන්නේ එකම වර්ගයේ පරමාණු අතර කොහොමද සහසංයුජ බන්ධන හැදෙන්නේ? ඒක අපි සාකච්ඡා කරන්න යන්නේ දැන්. තේරුණාද? හරි. ඒ යටතේ අංක 1 දාලා ලියන්න හයිඩ්‍රජන් අණුව. ඒ යටතේ අංක 1 දාලා ලියන්න හයිඩ්‍රජන් අණුව. වරහන් ඇතුලේ H2 කියලා ලියන්න H2. දන්නවනේ H2 කියන්නේ ධර්මයේ H2. right. එහෙනම් දැන් මම කියන්නේ හයිඩ්‍රජන් අණුව හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු කීයක් එකතු වෙලාද?
දෙකක් මම මෙන්න ලියනවා එක හයිඩ්‍රජන් පරමාණුවක් මෙන්න ලියනවා එක හයිඩ්‍රජන් පරමාණුවක් දැන් නම් දරුවනේ වැඩි අල්ලන්න ඕන වැඩි අල්ලගන්න ඕන ඔබට පුළුවන් වැඩි අල්ලගන්න ඕන නිදිනා නැගිටින්න ඕන හරි නිදිනා නේ right මේ බලන්න මේ හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගාන කීයද එකයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද එකයි මෙයාට ස්ථායී වෙන තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද එකයි හොඳයි එයා හරි මේ හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන කීයද එකයි එයා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද එකයි එයාට ස්ථායී වෙන ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද එකයි මම මේ අවුරුද්දේ වාට වෙනස් විදිහකට මේ උගන්වන්නේ වෙන අවුරුද්ද වෙච්ච කරේ නෑ පන්ති කාමරේ ඉන්නකොට මම දැනින් ගිහිල්ලා උගන්වන්න ඉඳලා මේවා මම ඇන්දේ වෙන අවුරුද්ද වල නමුත් ඔබ දැන් ඉන්නේ අප ගොඩක් දුරින් ඉඳලා වෙනස්ම ක්‍රමයක් මම මේ අවුරුද්ද අනුගමනය කරන්න මේවට හරි දැන් බලන්න මෙයාට ස්ථායී වෙන්න කීයක් ඕනද තව ඉලෙක්ට්‍රෝන එකයි මෙයාට ස්ථායී ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද එකයි එහෙනම් මට කියන්නකෝ මේ දෙන්න කොහොමද මේ වැඩේ විසඳගන්නේ කියන්නේ හවුලිනේ ඔව් හවුලේ තමයි දැන් සහසන්ත බන්ධන හැදෙන්නේ හවුලේ තමයි වැඩි කරන්නේ මේක කියන විදිහ මට කියන්නකෝ මෙයාට එකක් ඕන ඒ හින්දා මෙයා මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝනේ හවුල් කරනවා මෙයාට කීයක් ඕනද එකක් මෙයා එකක් දුන්නානේ ඒකට මෙයා එකක් දෙනවා දැන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද දෙකක් මෙයා එකක් දුන්නා දැන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද දෙකයි ඒ දෙක දෙන්න පුරා කරගන්නවද හවුලේ තියාගන්න එතකොට හයිඩ්‍රජන් පරමාණු දෙකටම ඉලෙක්ට්‍රෝන කීයක් ලැබෙනවද දෙකයි ස්ථායීද නැද්ද ස්ථායී දෙන්නම ස්ථායී හැබැයි දැන් දෙන්නට වෙන් වෙන්න පුළුවන්ද බෑ දෙන්න බැඳෙනවා මොකෙන්ද සහසංයෝජ බන්ධන බැඳිලා හැදෙනවා මොනවාද හයිඩ්‍රජන් අණු තේරුණාද නැද්ද තේරුණා කාට හරි තේරුම් නැත්නම් මට ගාලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි මේ හයිඩ්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන එකක් ඕන මේ හයිඩ්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන එකක් ඕන මේ බලන්නකෝ මෙන්න මෙහෙම ඉන්නේ මෙන්න එක හයිඩ්‍රජන් පරමාණුවක් මේව ළමයි අහනවා මෙන්න හයිඩ්‍රජන් පරමාණුවක් මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙන්න තව හයිඩ්‍රජන් පරමාණුවක් මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි හරි දැන් මොකද කරන්නේ මෙයා බලන්න මෙයා ඉලෙක්ට්‍රෝන එකක් හවු කරනවා ඒකට මෙයාත් එකක් හවු කරනවා මෙන්න බලන්න හවු කරන්නේ මෙන්න එක හයිඩ්‍රජන් පරමාණුවක් මෙන්න අනිත් හයිඩ්‍රජන් පරමාණුව මෙයා එකක් හවු කරා ඒකට මෙයාත් එකක් හවු කරා දැන් මේ දෙක දෙන්නටමයි තියෙන්නේ මේවා න්‍යාස්ටි මේ න්‍යාස්ටි හරි දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාටත් අයිති මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයාටත් අයිති දෙන්නම ස්ථායි දෙන්න බැඳෙනවා මොකෙන්ද සහසංජ බන්ධනේ බැඳිලා හැදෙනවා මොකද්ද H2 හයිඩ්‍රජන් අණු තේරුණාද නැද්ද තේරුණා
හැමෝටම තේරුණාද? right. එහෙනම් ඉස්සෙල්ලා මෙන්න මේක ලියන්න. උඩට ලියන්න. උඩට ලියන්න. උඩට මේක ලියන්න මේක එපා මේක. ඉවරයි ඉක්මනින් කියන්න පුතා. අපි අඩු ගානේ සමපරමාණුක අණුවතර සහසංඛ්‍ය බන්ධනය හැදෙන විදිහ කර ගන්න ඕන දවසේ. ඊළඟට තනියෙන් කරන්න ඕන හොඳ ජගන්න. ඊළඟට තනියෙන් කරන්න ඕන. ඉවරයිනේ. right ලියන්න. ලියන්නේ නම් හරිනේ. right ලියන්න. හයිඩ්‍රජන් පරමාණු දෙකට හයිඩ්‍රජන් පරමාණු දෙකට හයිඩ්‍රජන් පරමාණු දෙකෙහිම දැන් හයිඩ්‍රජන් පරමාණු දෙකෙහිම ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතී. ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතී. ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමට එක් ඉලෙක්ට්‍රෝනයේ බැගින් අඩුය. මුලින්ම කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකටම ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතී. හයිඩ්‍රජන් පරමාණු දෙකටම ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතී. ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන එක බැගින් අඩුය. ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන එක බැගින් අඩුය. මේ නිසා පරිමින් කියනවා මේ නිසා එක් हाइड्रोजन परमाणुक मेनिसा एक हाइड्रोजन परमाणुक इलेक्ट्रॉन एक बॅगिन सपया एक हाइड्रोजन परमाणुक इलेक्ट्रॉन एक बॅगिन सपया इलेक्ट्रॉन एक बॅगिन सपया मम्मी इवर कल्ला में आई කියන්නවා इलेक्ट्रॉन එක බැගින් සපයා සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල हाइड्रोजन परमाणु දෙක අතර සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල हाइड्रोजन परमाणु දෙක අතර
සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල හයිඩ්‍රජන් පරමාණු දෙක අතර හවුලේ තබාගෙන සහසංජ බන්ධනයෙන් බැඳී හයිඩ්‍රජන් අණුව සෑදේ. හරි මම මුලින් ඉඳන් කියන බලන්න ඉන්න අහගන්න. හයිඩ්‍රජන් පරමාණු දෙකටම ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතී. ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන එක බැගින් අඩුය. මේ නිසා හයිඩ්‍රජන් පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන එක බැගින් සපයා සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙක අතර හවුලේ තබාගෙන සහසංජ බන්ධනයෙන් බැඳී හයිඩ්‍රජන් අණුව සෑදේ. දැන් පුතා මේක අදගන්න. So cool and then work and then මේක අදින්න කියලා කිව්වේ. හරි ඉවරද ඇදලා ඉවරද පුතා? ඔව් සර්. තේරුම් ගන්න අදින්න ඕන. මේ හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. මෙයාටත් එකක් අඩුයි, මෙයාටත් එකක් අඩුයි. හරි? එතකොට මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන එකක් දෙනවා, මෙයාත් එකක් දෙනවා. ඒක දෙන්න අර වමාරු කරගන්නවා නෙවෙයි තියෙන්නේ. දෙන්නම එක එක දීලා අනිත් ජොයින්ට් එක අවුල් කරක් වගේ නේ. බදු විදුමක් වගේ. දෙන්නම ඉලෙක්ට්‍රෝන එක එක අවුල් කරලා ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න හවුලේ තියාගන්න. එතකොට මේ දෙක දෙන්න තමයි තියෙන්නේ. එතකොට මෙයාටත් එකයි, මෙයාත් එකයි දෙන්නම ස්ථායි. හැබැයි දෙන්න එහෙම ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගත්තාම දෙන්න බැඳෙනවා සහසංජ බන්ධනය.
එතකොට හැදෙනවා මොකද්ද? හයිඩ්‍රජන් අණු. හයිඩ්‍රජන් අණු. හරිනේ? right. අපිට ඊළඟට තවත් ටිකක් යන්න වෙලාවක් නෑ. මේ වගේ අණු තුනක් පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕන. එක අණුවක වෙන 10ක් ගන්න. පිටත් වෙනවා. වැඩි පිටත් වෙනවා. හරි? ඊට පස්සේ අපි යනවා විෂම පරමාණු කණු අතර තියෙන සහසංජ බන්ධනය හැදෙන හැටි බලන්න. ඊට පස්සේ තමයි මම කියන්නේ ඔයාලව තිත් කතිර ලුයිස් විවාදින් යන්නේ. හරි ගොඩාක් පිට මේවා කිසි දෙයක් නැති තමයි එකපාරම තිත් කතිර වලට යන්නේ. සමහරට ඔයාලට මේක එකපාරම දැන් තේරෙන්නේ නැති වෙයි. මම හෙට දවසේ මේ වගේ ඒවා දෙකක් විතර කරනවා කළා ඔයාලා තනියම මේකක් ලියන්න දෙන්න. ඒතකොට අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඊට පස්සේ විෂම පරමාණුකේ වගේ මම එකක් ලියලා ඔයාලට ඉතිරි ඒවා ලියන්න. එතකොට සහසංජ බන්ධන ඇති වෙන විදිහ ගැන හොඳ දැනුමක් අවබෝධයක් එනවා. ඊට පස්සේ තමයි මම යන්නේ තිත් කතිර විමුහදින්. right? එහෙනම් දරුවනේ අපි හෙට නැවත මුණ ගැහෙනවා. මුණ ගැහෙන්නේ සහසංජ බන්ධනම තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. කට් කරගන්න එපා. මේ ඔබට අවසන් අවසාන අවස්ථාව. ආයි මේ වගේ තියරි ක්ලාස් එක මේවා කතා කරන්න අපිට වෙලාවක් ඉන්නේ. මෙහෙම කතා කරන්න වෙන්නේ නෑ ඩීසන්සි. එහෙනම් 10 පන්තියට ආය යන්න වෙනවා. හොඳයි. එහෙනම් වැඩ කරන්න. අරමුණක් ඇතුව වැඩ කරන්න. හරි? එහෙනම් දරුවෝ ඔව් ඒ වෙලාවට තමයි. එහෙනම් අපි හෙට මුණ ගැහෙමු. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ආයිබෝවන්. ආයිබෝවන්. Thank you, sir.